මෙතන යාපහුව නගරේ සැලැස්ම මේකත් අපිට බැලුවම පේනවා අනුරාධපුර හා පොළොන්නරු නගරවලට සාපේක්ෂව මේ ජ්‍යාමිතික ආකෘතිය දකින්න හම්බෙන්නේ නැහැ මේ නගරවල නිදහස් ස්වරූපයෙන් තමයි නගර වර්ධනය වෙලා තියෙන්නේ. සමහර වෙලාවට භූගෝලීය පරිසරයත් මේ සඳහා බලපාන්නට ඇති. මොකද මේ නගර බිහිවුනේ ගොඩක් ඒවා දුර්ග ස්ථානවල ආරක්ෂාව මුල්තැනක් ගත්ත නිසා. ඒතර අනුරාධපුර පොළොන්නරු කියලා කියන තැනතලා භූමි ඒ ස්ථානවල අවශ්‍ය ආකාරයෙන් නගර ඉදි කරන්න පුළුවන්, ගොඩනැගිලි ඉදි කරන්න පුළුවන්. නමුත් මේ තැන්වල එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ කරුණත් බලපාන්නට ඇති අපි ලියාගත්තේ නැහැ. ඒ කරුණ බලපාන. එතකොට බලයේ මධ්‍යගත වී තිබීම, සමකාලීන මධ්‍යස්ථ පාලන මධ්‍යස්ථ කිහිපයක් ක්‍රියාත්මක වීම, එතකොට මේ නගර කෙටි කාලීන වීම, භූගෝලීය සාධක මේ කරුණ මත නිසා තමයි මේ නගර මේ ආකාරයට වර්ධනය වෙන්නේ. හොඳයි. අපි යමු ඊළඟ මාතෘකාවට දඹදෙව. මේ බෝඩ් එක පේනවා ඇද්ද ඔයගොල්ලන්ට මේ එළිය ඇද්ද? ඇගිය. මාතෘකාව දැම්ම ලියන්න එපා පුතේ ඔයගොල්ලෝ. පස්සේ ලියාගමු. දඹදෙණිය රාජධානිය. මේ දඹදෙණිය රාජධානිය ගැන මාතෘකාව පොතේ දිනසම ලියු බෝඩ් එකේ මේ කතා කරන්න කලින් පුතේ අපි කාරණයක් කතා කරන්න ඕනේ. දැන් 1215 අවුරුද්දේ කාලික මාර්ග ආක්‍රමණ ඇති වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1215. ඊට පස්සේ ලංකාවේ මේ පොළොන්නරු රාජධානිය බිඳලා යනවා. නැවත මේ දඹදෙණිය රාජධානිය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1232. එතකොට මේ වසර 17ක කාලයක් තියෙනවා. වසර 17ක්. අපි මේකට කියනවා අරාජික කාලයක්. ලංකාවට නිශ්චිත පාලකයෙක් නැති අරාජික කාලයක් නම් වසර 17ක කාල පරිච්ඡේදය. මේක ලංකාවේ අපිට තා දුෂ්කර කාල පරිච්ඡේදයක්. මෙන්න මේ කාලය තුළ විශේෂ ලක්ෂණයක් අපි දකිනවා. ඒ තමයි සමහර ජන නායකයෝ ජන ප්‍රධානීන් ආරක්ෂිත ස්ථානවල බලකොටු පිහිටුවාගෙන මේ කාලිංග මාගගේ බලපෑම දකුණට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගත්තා. ආරක්ෂිත ස්ථානවල බලකොටු පිහිටුවාගෙන මාගගේ බලපෑම දකුණට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගත්තා. දකුණ කියන්නේ රටත් ජනතාව ශාසනය ආරක්ෂා කරගත්ත මේගොල්ලෝ මාග බලපෑම දකුණට එන්න දුන්නේ නැහැ. ඒතර කවුද මේ ජනනායකයෝ? සංක සෙනවි, සුබ සෙනවි, බෝනක බාහුව ආදිපත්. සංක සෙනවියා, සංක සෙනවියා, තව පුතේ කවුද? සුබ සෙනවි නේද? සුබ සෙනවි. තව හිටිය ආදිපාදවරයෙක් කවුද පුතේ? බෝනක බාහුව ආදිපාදවරයා. බෝනක බාහුව ආදිපාදවරයා. තවත් කෙනෙක් හිටියා පුතේ. සංක සෙනවියද? අපි සංක සෙනවි ලිව්වා, සුබ සෙනවි ලිව්වා, බෝනක වාදිපාද ලිව්වා. තවත් පුද්ගලයෙක් ඉන්නවා. එයා විජය බාහු. තුන්වන විජය බාහු. ඔව් විජය බාහු. එතකොට මෙන්න මේගොල්ලෝ ආරක්ෂිත ස්ථානවල බලකොටු හැදුවා. ඒතකොට සංක සෙනවියා කොහෙද පුතා බලකොටුවක් හදන්නේ? එයාගේ බලකොටුව මිනිපේ ගන්දෙනි. සුබ සෙනවියා කොහෙද පුතේ බලකොටු හදාගත්තේ?
යාපහුවේ කඳු මුදුන වල යාපහුව නිවැරදි. යාපහුව. එතකොට බෝනෙක බා ආදිපාදවරයා කොහෙද පුතා බලකොටු හදාගත්තේ? මයංගනේ යංගනේ ගන්දිනී දාපත් දුර්ගය. බෝනෙක බා ආදිපා එයා පුතේ රුහුණ පැත්තේ හිටියේ ටිකක් පල්ලෙහාට වෙන්නේ. ඔය අරු වැඩි ප්‍රසිද්ධ නැති කඳු මුදුනක් මම පිටුරයක් දාන්නම් ගෲප් එකට බලන්න. ආන්න හරි. එයා ගෝවින්ද මලේ. ගෝවින්ද මලේ. මේක තවනම් භාවිතා කරනවා. ගෝවින්ද මලේ කියලා කියනවා. නැත්නම් ගෝවින්ද හෙල කියලා කියනවා. තව කියනවා වෙස්ට්මිනිස්ටර් ඇබේ කියලා කියනවා. මෙන්න මෙතන හිටියා බෝනෙක බා ආදිපාදවරයා. විජයබාහු. මෙතුමා බලකොටුව හදාගත්තා දඹදිවි. කොහෙද? දඹදිවි. අපි දකිනවා මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක්. ඒ තමයි මේගොල්ලන්ට එකට එකතු වෙලා එක්සත් වෙලා මහා සතුරා ප්‍රධාන සතුරා වන කාලින්ද මාග එලවල දාන්න උවමනාවක් තිබුණේ නැහැ. උත්සාහ කරෙත් නෑ මේගොල්ලෝ. එකට එකතු වෙලා කාලිංග මාග එලවන්න පරාද කරන්න උත්සාහ කරේ නෑ. මාග දකුණට එන එක මේගොල්ලෝ නැවතුවා. පෞරක් විදිහට ක්‍රියාත්මක වුණා මේගොල්ලෝ. ක්‍රියාත්මක වෙලා මාග දකුණට එන එක වළක්වා ගත්තා. මෙතන එක පුද්ගලයෙක්. මේ විජයබාහු කියන පුද්ගලයාට උවමනාවක් තිබ්බා ශක්තිමත් රාජ්‍යයක් හදන්න. මේ උඩ අපි කියපු මේ සංඝ සෙනවියා, සුබ සෙනවියා, බෝනික බාදිපාදවරයා මේගොල්ලන්ට ශක්තිමත් රාජ්‍යයක් හදන්න. එහෙම නැත්නම් මාග එලවන්න තිබුණේ උවමනාවක්. මේ හතර දෙනාගෙන් එහෙම උවමනාවක් දුන්න එකම පුද්ගලයා තමයි විජයබාහු කියන පුද්ගලයා. මෙයා කවුද මේ? මෙතුමා වන්නි නායකයෙක්. වන්නි නායකයෙක්. පුතාලා දන්නවා ඇති වන්නි නායකයන් කියන කවුද කියන්නේ? වන්නි නායකයෝ, වන්නි රාජ්‍යයන් මොනවද පුතේ වන්නි රාජ්‍යයන් කියලා කිව්වේ? අර කාලිංග මාග ආක්‍රමණය වෙලාවේ ආක්‍රමණයේදී ජනතාව ලංකාවේ තෙත් කලාපයට නිර්ත දිශාවට සංක්‍රමණය වුණා. ඔය මලේ රටට රුහුණට සංක්‍රමණය වුණා. ඒ සංක්‍රමණය වෙනකොට සමහර පිරිස් එහෙම සංක්‍රමණය නොවි හිටියා. අන්න ඔවුන්ගෙන් නිර්මාණය වුණා වනගත කුඩා රාජධානි. වනගත කුඩා රාජධානි. අපි මේවට කියනවා වන්නි රාජ්‍යයන්. සමහර කාලවල වන්නි රාජ්‍යයන් 18ක් විතර තිබිලා තියෙනවා. එතකොට ඒ වනගත කුඩා රාජධානියක පාලකයෙක් තමයි මේ කියන විජයබාහු. එතුමා දඹදිවි පර්වතයේ මුදුනේ බලකොටුව නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මොකද්ද කරේ? මායා රටේ සතුරෝ පරාද කරලා මර්ධනය කරලා දඹදිවිය පාලන මුලස්ථානය කරගෙන ඔහු රාජ්‍යත්වයට පත් වුණා. මෙතුමාට මේ අනුරාධපුර පොළොන්නරුව නැත්නම් පළමු නාගරිකරණය අපි දකින මේ රජවරුන් දෙන හා සම්බන්ධය හොයාගන්න පුළුවන් කමක් නැහැ. මෙතුමා සමහර විට වන නායකයෙකු වෙන්න පුළුවන්. එතකොට ඔය මාග ආක්‍රමණ වෙලාවේ දළදා වහන්සේ ආරක්ෂාව සඳහා වැඩමෙව්වා කඳුකරේට කොත්මලේට. ඉතින් මෙතුමාට මේක ආරංචි වුණා. මෙතුමා මොකද කරේ? දළදා වහන්සේ වැඩම කරවගත්තා දඹදිවියට. එතුමා බෙලිකල පර්වත මස්තකයේ දළදා මාලිගාවක් ඉදි කරා. ඉදි කරලා දළදා වහන්සේ වැඩම කරවගත්තා එතුමාගේ රාජධානියට බෙලිකල පර්වත මස්තකයට. අපි දන්නවා ලංකාවේ සම්ප්‍රදායට අනුව දළදා වහන්සේගේ බාරකරු රටේ මහරජු වශයෙන් පිළිගන්නේ. ඒ දළදා වහන්සේගේ වැඩම කරවීමත් සමග මෙතුමාට රටේ පිළිගැනීම හම්බ වෙනවා. මොහු තමා මහරජු වශයෙන් හඳුන්වන්නේ. එතකොට මෙතුමා අපි හඳුන්වන්නේ තුන්වන විජයබාහු පතිතුමා. වැඩි කාලයක් මෙතුමාට රාජ්‍ය පාලනය කරන්න හම්බෙන්නේ නැහැ. ඔහු මේ යනවා. නමුත් ඒ කෙටි කාලය තුල ඉතා වැදගත් කාර්යභාරයක් මෙතුමාගෙන් ඉෂ්ට වෙනවා. අපි මේ ටික
කලින් ටික ලියාගෙන ආයෙ කතා කරමු. මෙහෙම ලියාගමු. මාතෘකා පොත මේක ලියාගන්න. පොළොන්නරු රාජධානිය බිඳ වැටි පොළොන්නරු රාජධානිය බිඳ වැටි 1232 වර්ෂයේ 1232 වර්ෂයේ දඹදෙණි රාජධානිය පිහිටුවන තෙක් වසර 17ක කාලය අවුල් වියවුල් සහිත කාලයකි. මෙය අරාජික කාලයක් ලෙස සැලකේ. අගනුවර සතුරන්ගේ ග්‍රහණයට හසුව තිබූ මේ අවධියේ ඇතැම් ස්වදේශීය නායකයන් ආරක්ෂිත ස්ථානවල බලකොටු පිහිටුවාගෙන මාර්ගගේ බලපෑම දකුණට ඒමට නොදී දකුණ ආරක්ෂා කරගත්තේය. ඔවුන් සායි කියනකො මාර්ගගේ බලපෑම දකුණට ඒමට නොදී දකුණ ආරක්ෂා කරගත්තේය.
ඔවුන් ගත් ක්‍රියාමාර්ග නිසා රටත් ජනතාවත් ශාසනයත් ආරක්ෂා විය. රටත් ජනතාවත් ශාසනයත් ආරක්ෂා විය. එම නායකයන් කිහිප දෙනෙකු නම් පුතේ මේ ටික ලියාගමු අපි. සංක සෙනවි, වරහන් අතර ලියා ගන්න මිනිපේ ගන්ධනීය බලකොටුව, සුබ සෙනවි, යාපහුව බලකොටුව, බෝනික බාහු ආදිපාද, ගෝවින්ද මලය, විජේබාහු දඹදෙනිය, වශයෙන් දැක්විය හැක අලුත් ඡේදයක් ලියාගමු. රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළද තම බල ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම හැර ඉන් ඔබට ගොස් සතුරා මර්ධනය කර රට එක්සේසත් කර ගැනීමේ
රට එක්සේසත් කර ගැනීමේ රට එක්සේසත් කර ගැනීමේ අරමුණක් ඔවුන් තුල නොතිබුණි. එවැනි අදහසක් තිබූ එකම පුද්ගලයා ලෙස පෙනෙන්නේ දඹදිව්වේ වාසය කළ තුන්වන විජේබාහු නම් ප්‍රභූවරයාය. ඔහු ක්‍රිස්තු වර්ෂ 1232 දී දඹදෙණි රාජධානිය පිහිටුවා පාලන කටයුතු ගෙන ගියේය. කෙටි කාලයක් තුල නාගරික අංගෝපාංග වලින් දඹදෙණිය සංවර්ධනය කළේය. පුතේ අනුමාත්‍රකාවක් ලියාගමු. තුන්වන විජේබාහු රජතුමා. හොඳයි. එතකොට අපි දන්නවා තරමක් තොරතුරු මෙතුමා වන්නේ නායකයෙක්, දඹදෙණිය පර්වත මුදුනේ බලකොටුව හදාගත්තා, ප්‍රභූවරයෙක්. ඊට පස්සේ දඹදෙණිය ඔහු සකස් කර බලකොටුව නගරයක් වශයෙන් දියුණු කරන්න කටයුතු කරා. මම කලින් කිව්වා මේ පොත්මලේ සංඝවා තිබූ දළදා වහන්සේ බෙලිගල පර්වත මුදුනේ තනව් දළදා මාලිගාවට වැඩම කරවුවා. ඊට පස්සේ රටේ ප්‍රධානතම රජු වශයෙන් මෙතුමාට පිළිගැනීමක් හම්බුණා. මේ රජතුමා 1236 දක්වා වසර 4ක කාලයක් දඹදෙණියේ රජකම් කරනවා. ඒ කාලය තුල දඹදෙණිය නගරය නාගරික අංගෝපාංග වලින් සංවර්ධනය කරන්නත්
කටයුතු කරනවා. අනිත් කාරණේ මෙතුමා ලංකාවේ පෙර පැවති රජ පරම්පරාවලට මොන වගේ සම්බන්ධතාවයක් දක්වනවාද කියන එක අපිට සොයා ගන්න පුළුවන්කම නැහැ. අපි දන්නේ මෙතුමා වන්නේ නායකයෙක් බව. අපි කතා කරා වන්න රාජ්‍යයන් කියන්නේ මොනවද? අර පොළොන්නරුව බිඳවැටුමින් පස්සේ බිහි වුණු වනගත කුඩා රාජධානිය. එතකොට මේ රජතුමා මේ මායා රට සතුරන් මර්ධනය කරලා මායා රට එක්සත් කරලා දඹදිව රාජධානිය පිහිටුවලා රාජ්‍ය පාලන කටයුතු අරගෙන ගියා. වැදගත් සේවා ගණනාවක් මෙතුමා අතින් සිද්ධ වුණා. අපි බලමු මොනවද මේ මෙතුමාගෙන් සිදුවෙච්ච සේවාවන්. පුතාලා මට කියන්න බලන්න. මම ලියන්න. දඹදෙණිය වසුන්දරාරාම. එකක් තමයි දඹදෙණියේ විජය සුන්දරාරාමය ඉදි කළා. මොනවද පුතේ? කොත්මලේ තිබූ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව බෙලිගලට වැඩම කළා එහි තැන්පත්. අපි ඒක පුතා කඩලා ලියමු. අපි මෙහෙම ලියමු. බෙලිගල දළදා මැදුරක් ඉදි කරවීම. දළදා මැදුරක් ඉදි කරවීම. ඊට පස්සේ කොත්මලේ වැඩ සිටි දළදා වහන්සේ බෙලිගලට වැඩම කරවීම. තව පුතේ කියන බලන්න. කැලණි විහාරය ප්‍රශංසනය කිරීම. විහාරය ප්‍රශංස කරන. කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම. තව තියෙනවා පුතේ? සම්පදා මංගල්‍ය කිරීම. සංශෝධන සිදු කිරීම. උපසම්පදා උත්සව පැවැත්වීම. උපසම්පදා උත්සව සහ සංඝ සංශෝධන නේද? තව තියෙන පුතේ සේවා. අභාවයට ගිය පොත්පත් නැවත රචනා. විනාශයටපත් වූ පොත්පත් නැවත ලියවීම. තිබූ පොතපත නැවත ලියවීම. තව තියෙනවා. ප්‍රධානම සේවයක් අපි කියන්න ඕන තාම අපිට කියවුන්නේ නැහැ ඒක. ජාතික කටයුතු. මොකද්ද පුතේ? ජාතික කටයුතු. ඔන්න. ජාතික කටයුතු රසක් කිරීමද? එතකොට පුතා අර කරුණු කීපයක් ගණනය කියන්නේ ජාතික කටයුතු රසක් කරා කියන එක. මෙතුමාගේ ප්‍රධානම කාර්යය මොකද්ද පුතා? ලොකුම දේ? මායා රට සිටි සතුරන් පළවා
ඉතින් දඹදෙණිය රාජ ආයාරට සතුරන් පළවා හැර මාරට එක්සත් කරලා දඹදෙණු රාජධානිය ආරම්භ කරා. ඒ තමයි ලොකුම වැදගත්ම සේවාව. ඒ නිසා අපි සියල්ල කතා කරන්නේ. ඒ නිසානේ ලංකාව ඉස්සරහට යන්නේ. අපි ඒකත් ලියමු. දැන් කරුණු ගණනාවක් හම්බුණා. තවත් තියෙනවා. තව එකක් තමයි විදේශගත වූ භික්ෂුන් වහන්සේලා නැවත වැඩමවා ගන්නත් කටයුතු කළා පුතේ මෙතුමා. නම් ওই මාග ආක්‍රමණ වෙලාවේ සමහර භික්ෂුන් වහන්සේලා විදේශගත වුණා. රට ඇතැරලා වැඩම කරා වෙනකොට ඉන්දියාවට වැඩම කරා. ඒ භික්ෂුන් වහන්සේලා නැවත ලංකාවට වැඩමවා ගන්නත් මෙතුමා කටයුතු කරා. ඒතර මේ අවුරුදු 4ක කාලයක් කරපු දේවල් මේ තියෙන්නේ. 1232 ඉඳලා 36 දක්වා. එතුමා 36 නියතියක්. වසර 4ක් තුල දැවැන්ත සේවාවක් මෙතුමා කරලා තියෙනවා. ලොකු සේවාවක්. පොඩි කාලයක් තුල විශාල සේවාවක් රටට කරා එතුමා. හොඳයි. අපි මෙතක ලියමු. අනුමාතුකාව විජයබාහු තුන්වන විජයබාහු රජතුමා ක්‍රියාගම් පරිච්ඡේදයක් ක්‍රිස්තු වර්ෂ 1232 වසරේදී ක්‍රිස්තු වර්ෂ 1232 වසරේදී දඹදෙණි රාජධානිය පිහිටවනු ලැබුවේ මෙතුමා විසිනි. දඹදෙණි රාජධානිය පිහිට වූයේ මෙතුමා විසිනි. රජරට පැරණි රාජ පරම්පරාවට මෙතුමාගේ ඇති සම්බන්ධය සඳහන් නොවේ. මුල් කාලයේදී මෙතුමා වන්නි නායකයෙකු බව මූලාශ්‍රයවල සඳහන් වේ. වන්නි රාජ්‍ය යනු රජරට ශිෂ්ටාචාරය
බිඳ වැටීමෙන් පසු බිහි වූ වනගත කුඩා රාජධානිය වනගත කුඩා රාජධානි වේ කියලා ලියන්න. වනගත කුඩා රාජධානි වේ. ප්‍රාදේශීය නායකයෙකුව සිට නායකයෙකු ලෙස සිට ක්‍රමයෙන් බලයක් ගොඩනගාගෙන මායා රට සිටි සතුරන් පලවා හැර දඹදිවිය රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස ගොඩනැගුවේය. මෙතුමා වසර 4ක් තරම් කෙටි කාලයක් රට පාලනය කළා වුවද සේවාවන් රැසක් සිදු කර ඇත. උදා මේ ටික ලියන්න. පළවෙනි කරුණ අපි පළවෙනි එක මෙහෙම ලියාගමු. මායා රට එක්සත් කර දඹදෙණි රාජධානිය පිහිටුවීම. මායා රට එක්සත් කර දඹදෙණි රාජධානිය පිහිටුවීම. චමත් පුතා ඉන්නවද? චමත් ඉන්නවද? ඔව් සර්. පුතා ඔයාගේ පේපර් එක ඉල්ල ගන්න එඩ්යු මාක් එකේ තියෙනවා හොඳේ. හරි සර්. අපි දෙක ලියාගමු.
බෙලිගල පර්වත මුදුන නැත්නම් බෙලිගල දළදා මැදුරක් ඉදි කරවීම. බෙලිගල දළදා මැදුරක් ඉදි කරවීම.